අද මම කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි කන්ස්ට්‍රක්ටර්ස්. මුලින්ම අපි කන්ස්ට්‍රක්ටර්ස් වලින් පටන් ගමු. එතකොට ලියා ගන්න මාතෘකාව කන්ස්ට්‍රක්ටර්ස්. හරිද? දැන් Java වල මේ කන්ස්ට්‍රක්ටර්ස් ගැන කතා කරන්න ගියා මෙන්න මෙහෙමයි. මුලින්ම තේරුම් ගන්න මේ කන්ස්ට්‍රක්ට් එකක් කියන්නේ මොකද්ද? අපිට කන්ස්ට්‍රක්ට් එකක් ඕන වෙන්නේ ඇයි? කන්ස්ට්‍රක්ට් එකේ හැඩය කොහොමද? කන්ස්ට්‍රක්ට් එකක් රන් වෙන්නේ මොන වෙලාවටද? මෙන්න මේ ටික අපි දැනගන්න ඕන. එතකොට බලන්න මෙහෙමයි. අපි Java class එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ටෙස්ට් කියලා මෙහෙම class එකක් ගත්තොත් බලන්න. මේක main method එක. දැන් බලන්න මම ටෙස්ට් class එකෙන් object එකක් හදනවා. දැන් බලන්න ටෙස්ට් ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හැදුවට පස්සේ අපි දන්නවා මේ ඔබ්ජෙක්ට් එක බලන්න හීප් එකේ හැදෙනවා කියලා අපි දන්නවා. දැන් බලන්න මේ ඔබ්ජෙක්ට් එකේ හැදෙනකොට මෙතන බලන්න මේ ටෙස්ට් කියලා ලියලා අපි මේ සුළු වරහන් දෙකක් දාලා තියෙනවා. එතකොට තේරුම් ගන්න මෙන්න මෙතෙන්දී අපි මේ කරන්නේ කන්ස්ට්‍රක්ට් එකට කෝල් කරන එක තමයි. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි මෙතෙන්දී කරන්නේ කන්ස්ට්‍රක්ට් එකට කෝල් කරන එක නම් කොහෙද කන්ස්ට්‍රක්ට් එක තියෙන්නේ? මෙහෙමයි. මේ Java program එකේ ළමයි තේරුම් ගන්න කන්ස්ට්‍රක්ට් එකක් තියෙනවා. ඒ කන්ස්ට්‍රක්ට් එක අපිට පේන්නේ නැහැ. හේතුව Java program එක compile වෙනකොට Java program එක ලියපු developer construct එකක් ලියලා නැත්තම් compile එක construct එකක් add කරනවා. අපි construct කියන මොකක්ද කියලා බලමු දැන්. එතකොට තේරුම් ගන්න Java program එක ලියපු developer construct එකක් ලියලා නැත්තම් compile කරනකොට compiler මොකද කරන්නේ construct එකක් දානවා. ආන්නේ දාන construct එකට කියනවා default construct එක කියලා. හරිද? ඊළඟට මට ඕන නම් කන්ස්ට්‍රක්ට් එක මෙහෙම ලියන්න පුළුවන්. හොඳට බලන්න මෙහෙමයි. මෙතන බලන්න මම ඔබ්ජෙක්ට් එක හදනකොට තමයි කන්ස්ට්‍රක්ට් එක කෝල් වෙන්නේ. ඇත්තටම ඔබ්ජෙක්ට් එක හදන process එකේ ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ තමයි කන්ස්ට්‍රක්ට් කියන එක කෝල් වෙන්නේ. දැන් බැලුවොත් මෙහෙමයි. මෙතන මේක ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක ගන්න හදලා තියෙන්නේ. ඇත්තටම මේ ටෙස්ට් කියන රෙෆරන්ස් එක මේ new test කියන ඔබ්ජෙක්ට් එක කියලා අපි දැනටමත් දන්නවා. දැන් එතකොට තේරුම් ගන්න මේ ඔබ්ජෙක්ට් එක හදනකොට මුලින්ම කරන්නේ මේ new කියන keyword එක තමයි ඔබ්ජෙක්ට් එක හදන්න තියෙන්නේ. new is responsible to create the object. new කියන keyword එකෙන් තමයි අපි ඔබ්ජෙක්ට් එක හදන්නේ. මෙන්න මේ test කියලා මේ සුළු වරහන් දෙකක් දාලා තියෙනව නේද? මෙන්න මේ කොටසෙන් තමයි අපි construct එකට call කරන්නේ. එහෙනම් මේක දිහා බලපු ගමන් අපිට පේනවා construct එකේ නමයි class එකේ නමයි සමානයි. හරිද? එහෙනම් තේරුම් ගන්න අපිට මෙතන construct එක ලියන්න පුළුවන් class එක ඇතුලේ test කියලා. ඊළඟට තේරුම් ගන්න මේ සුළු වරහන් දෙක තියෙනවා. ඒක නිසා තේරුම් ගන්න මෙතනින් අපි සුළු වරහන් දෙකක් දාන්න ඕන. මෙතන මේ සුළු වරහන් දෙක ඇතුලේ මුකුත් values pass කරලා නැහැ. ඒ කියන්නේ නැත්තම් arguments pass කරලා නැහැ. ඒක නිසා මෙතන parameters නැහැ. ඊට පස්සේ construct එකේ body එක. මෙහෙම. හරිද? ඊළඟට තේරුම් ගන්න සාමාන්‍යයෙන් construct එක පළවෙනි line එක super. මේ super කියන method එකේ තේරුම් මම කියන්නම්. දැනට තේරුම් ගන්න construct එකේ පළවෙනි line එක super. එහෙම තේරුම් ගමු දැනට. ඊළඟට මම ලයින් එකක් දාලා මම ඊළඟ ලයින් එකේ ලියනවා සුපර් කියන ලයින් එකට පස්සේ ලයින් එකේ මම ලියනවා මෙහෙම. system out print line එකක් දාලා මම ලියනවා no argument constructor. මේක ළමයි තේරුම් ගන්න no argument constructor. හේතුව මෙතන arguments නැහැ. කියන්නේ මෙතන parameters නැති නිසා අපි කියනවා මේකට no argument constructor කියලා. දැන් තේරුම් ගන්න මෙහිමයි. දැන් මේ program එක run කරොත් වෙන්නේ මෙහිමයි. මේ program එක run කරොත් වෙන්නේ අපි Java program එක run වෙන පියවර 8ක් තියෙනවනේ. ආන්නේ 8 අපි දන්න නිසා අපි ඒ විදිහට run කරමු. ඒතර මුලින් වෙන්නේ මොකද්ද? මුලින්ම වෙන්නේ JVM එකේ start එක. ඊට පස්සේ වෙන්නේ create and start main thread. ඊළඟට locate the class file. Load the class file. main method execution. අපි දන්න පස්වෙනි පියවරේ main method execution උනේ. එහෙනම් තේරුම් ගන්න main method එක execute වෙනකොට මෙන්න මේව test class එකේ object එකක් හදනවා. test class එකේ object එකක් හදනකොට මොකද්ද වෙන්නේ? object එක හැදෙනවා මුලින්ම. object එක හැදුනට පස්සේ construct එක call වෙනවා.
තොර බලන්න අපිට පුළුවන් මේ ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ කන්ස්ට්‍රක්ට් එක කෝල් වෙනවා. කන්ස්ට්‍රක්ට් එක කෝල් වෙනකොට බලන්න මෙන්න මේතරින් මේ කෝඩ් එක රන් වෙන්න පටන් ගන්නවා. එතකොට තේරුම් ගන්න කන්ස්ට්‍රක්ට් එකේ පළවෙනි ලයින් එක සුපර් මෙතඩ් එක කෝල් වෙනවා. සුපර් මෙතඩ් එකේ වෙන්නේ මොකද්ද කියලා පස්සේ බලමු. පස්සේ ගැන අපි තව ඊළඟ එක්සැම්පල්ස් වලින් බලමු. ඊට පස්සේ බලන්න සුපර් මෙතඩ් එකට පස්සේ රන් වෙනවා සිස්ටම් අවුට් print line එක. ඒකේ තියෙන්නේ no argument constructor කියලා. එතකොට තේරුම් ගන්න මෙතන රන් වෙන්නේ. එතකොට මෙතන උත්තරේ එන්නේ no argument constructor කියලා. අපි ඒක රන් කරලා බලමු. कंपाइल करा बाइट कोड එක හැදුනා. දැන් මේ test class file එක run කරනවා. no argument constructor කියලා එනවා. හරිද? මේක memory එකේ වැඩ කරන හැටි බලුවොත් මෙන්න මෙහෙමයි. methods වලට ඉඩ වෙන්නේ stack එකේ. ඒ කොහොමද stack එකේ frame එකක් විදියට. ඒ වගේම තේරුම් ගන්න construct එකටත් ඉඩ වෙන්නේ stack එකේ stack frame එකක් විදියට. එතකොට විතර මේ ප්‍රෝග්‍රෑම් එකට මම රූපය ඇඳුවොත් මෙහෙමයි. අපි එකක් පොඩ්ඩක් දැනන් යන්න වෙනවා මෙතෙන්දී. විතර මුලින්ම වෙන්නේ මොකද්ද? අපි දන්නවා Java ප්‍රෝග්‍රෑම් එක රන් වෙන පීවර ටික මුලින් වුණාට පස්සේ පස්වෙනි පීවරේ main method execution කියලා එක එනවා. එතකොට අපිට මොකද්ද වෙන්නේ? main method එකට ඉඩ වෙන් කරගන්නවා. main method එකට ඉඩ වෙන් වෙන ළමයි මතකයිනේ stack එකේ තමයි ඉඩ වෙන් වෙන්නේ. එතකොට අපේ memory areas ප්‍රධාන දෙකක් තියෙනවා stack එකයි heap එකයි. මෙහෙම මේ පළවෙනි memory area එකේ stack එක දෙවෙනි එකේ heap එක. මුලින්ම main method එකට stack එක ඉඩ වෙන් වෙනවා. මේ තියෙන main method එකේ stack frame එක. ඊට පස්සේ ඒකෙදි අපි කරන්නේ test class එක object එකක් හදන එක. එතකොට තේරුම් ගන්න object එක heap එකේ හැදෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මේ විදිහට object එක heap එකේ හැදෙනවා. object එකේ reference එක simple t. ඒක හරි. object එක හැදිච්ච ගමන් මොකද වෙන්නේ? constructor එකට call වෙනවා. දැන් constructor එකට call වුණාම තේරුම් ගන්න මෙන්න මේ code එක run වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ construct එකට ඉඩ වෙන් වෙන්නේ stack එකේ. එතකොට මේ main method එකේ ඉඩට හරියට මෙහෙලින් මෙන්න මෙහෙම construct එකේ ඉඩ වෙන් වෙනවා. මේක තමයි test class එකේ no argument construct එකට යන construct එකේ stack frame එක. ඊළඟට construct එකේ මොනවා හරි තියෙනවා නම් තේරුම් ගන්න run වෙනවා. එතකොට මුලින්ම මොකක්ද තියෙන්නේ super කියන method එකට call වෙනවා. ඊට පස්සේ තියෙන system out print line එකක් දාලා මේක system out print line එකක් දාලා no argument constructor කියලා print කරන එක. ඉතින් තේරුම් ගන්න දැන් construct එක system out print line එකක් දාලා print කරන නිසා command prompt එකේ මෙන්න මෙහෙම print වෙනවා. ඊට පස්සේ තේරුම් ගන්න construct එක ඉවරයි. construct එක ඉවරයි කියන්නේ construct එකට දාලා stack frame එක stack එකෙන් delete වෙනවා. ඊළඟට තේරුම් ගන්න construct එකට call කරේ කොතනින්ද මෙන්න මේ object එක හැදෙනකොට දැන් object එක හැදිලා ඉවරයි සම්පූර්ණයෙන්. object එක හැදිලා constructor එකට call වෙලා ඔක්කොම වෙලා ඉවරයි. දැන් එහෙනම් main method එකත් ඉවරයි. main method එක ඉවරයි කියන්නේ main method එකට අදාළ stack frame එකත් stack එකෙන් delete වෙනවා. දැන් අවසානයේ empty stack එක empty. Java program එක ඉවරයි. එහෙම තමයි මේ program එක කරන්න වෙන්නේ. මෙතෙන්දී අපි තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි object එක හදනකොට constructor එක call වෙනවා. එතෙන්දී තේරුම් ගන්න ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ තමයි ඇත්තටම කෝල් වෙන්නේ. දැනට ඔබ්ජෙක්ට් එක හදනකොට කියලා හිතාගත්තට කමක් නැහැ. ඇත්තටම තේරුම් ගන්න ඔබ්ජෙක්ට් එක හදන process එකේ ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ තමයි construct එක කෝල් වෙන්නේ. ඊළඟ දේ construct එකට ඉඩ වෙන් වෙන්නේ stack එකේ. method වලට ඉඩ වෙන් වෙච්ච විදිහටම තමයි. ඒක නිසා අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි මේ construct එකේ හිතන්න මෙහෙම local variable එකක් දැම්මා. int x 12යි කියලා. තව variable එකක් දානවා int y 24යි කියලා.
මෙහෙම දාලා int z අපි දානවා x + y කියලා. දාලා මෙතනින් z print කරවත් බලන්න. උත්තරය එනවා 24/12 1 තුල 36 කියලා. ඉස්සරහට 36 කියලා එනවා. මෙන්න මෙතෙන්දි මම පොඩි වැදගත් දෙයක් කියන්නම්. මම මේකටත් අර කලින් රූපයෙන් පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නන්නම්. මෙතෙන්දි මෙහෙමයි වෙන්නේ. කලින් වගේම Java program එක රන් වෙන පියවරට රන් වෙනවා. ඒතර මුල් පියවර 1 2 3 4 රන් වුණාට පස්සේ පස්වෙනි පියවර main method execution කියන පියවරට එනවා. main method execution පියවරේදී main method එකේදී මොකද වෙන්නේ? මෙන්න මෙහෙම object එක හදනවා. object එක හදනකොට තේරුම් ගන්න මෙහෙම construct එක රන් වෙනවා. construct එකේදී පළවෙනියට super method එක රන් වෙනවා. ඒක හරි. super method එකේ වෙන දෙයක් තියෙනවා. මෙතෙන්දී ලොකු මෙතෙන්දී වෙන දෙයක් මම පස්සේ කියන්නම්. ඊට පස්සේ මෙන්න මෙහෙම local variable එකක් තියෙනවා. මෙන්න මෙහෙම local variable එකක් තියෙනවා. එතකොට තේරුම් ගන්න මෙන්න මේ local variable එකට කියන ඇත්තටම block variable එකක් කියලා. මේ construct එකට තේරුම් ගන්න මේ construct එකක් ගත්තම construct එක ඇතුලේ තියෙන variable ඔක්කොම තේරුම් ගන්න block variable තමයි. කියන්නේ construct එක ඇතුලේ අපි variable declare කරොත් ඒවා block variable තමයි. හරිද? මේවා block variable. හේතුව construct is a block. block variable වලටයි පොදුවේ කියනවා එනේ. method local variable block variable කියන variable වර්ග දෙකටමයි පොදුවේ කියන local variable කියලා. එතකොට තේරුම් ගන්න construct කියන block එකක්. ඒක නිසා තේරුම් ගන්න construct එක ඇතුලේ අපි හදන variable block variable එනවා. එතකොට මේ set කියන්නේ තේරුම් ගන්න block variable එක. දැන් එතකොට මේක ඉඩ වෙන්නේ මෙහෙමයි. මේ රූපෙට ගියොත් construct එකේ stack frame එකේ x කියලා local variable එකක් හැදෙනවා. නැත්නම් block variable එක හැදෙනවා. අපි ඒක ගමු කොළ පාට නැතුව වෙන පාටකින්. මෙහෙම. x 12යි y 24යි ඊළඟට බලන්න z වලට තියෙන බලන්න x සහ y එකතු කරලා දාන්නේ. එතකොට 12යි 24යි 36යි. දැන් හරි. ඊට පස්සේ මොකද උනේ? මේ line එක හරි x හැදුනා, මේ line එක හරි y හැදුනා, මේ line එක හරි z හැදුනා. ඊළඟට print කරා. දැන් z print කරා මෙතනින් 36 කියලා print වෙනවා. ඊට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? construct එක ඉවරයි. construct එක ඉවරයි කියන්නේ construct එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ stack frame එක සම්පූර්ණයෙන්ම delete වෙලා යනවා. ඒ කියන්නේ තවදුරටත් මේවා මේ variables නෑ. x variable එක, y variable එක, z variable එහෙම variables නෑ. හේතුව stack frame එක stack එකෙන් delete වෙනවා. ඒකයි එකට local variable කියන්නේ. local variable වලම කොටසක් තමයි block variable කියන්නේ. ඒ කියන්නේ block එක execute වෙලා ඉවරනාට පස්සේ ඒ block variable ඔක්කොම delete වෙලා යනවා. construct එකත් එහෙමයි. දැන් ඒක හරි. අපි ඊළඟට බලමු මෙහෙමයි. මේ constructors තව ටිකක් තේරුම් ගන්න අපි ගැඹුරට මේ super කියන method එක එහෙම තේරුම් ගන්න. තාම මෙතෙන්ට super method එකට අමතරව අපිට දාන්න පුළුවන් this කියලා method එකක්. අපි ඒ ටික තේරුම් ගන්න. අපි මේකෙදි තා පොඩි දෙයක් තේරුම් ගන්න ඕන. ඒ තමයි මේ Java වල inheritance පොඩ්ඩක් අපිට තේරෙන්න ඕන මේ constructors තේරුම් ගන්න. ඒක නිසා මේ inheritance අපි පොඩ්ඩක් බලලිමු ඉස්සෙල්ලා. එතකොට අපිට පුළුවන් මේ constructors තව ගැඹුරින් යන්න. ඊට පස්සේ මම constructors example අරන් ආවා 25ක් විතර. අපිට examples ටික ඔක්කොම කරන්න පුළුවන්. මම හිතනවා මේ example එක තේරුණා කියලා. අපි යමු පොඩ්ඩක් inheritance බලලා එන්න මෙහෙමයි. හිතන්න
ලියා ගන්න මාතෘකාව inheritance. දැන් මෙන්න මෙහෙමයි මෙතන වෙන්නේ. හිතන්න මෙන්න මෙහෙම තාත්තා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ ඉන්නේ පුතාලා දෙන්නේ. හරිද? එතකොට ඔය ඊතලයකින් මම දාලා පෙන්නන්නම්. ඊතලේ දාන තේරුම් ගන්න පහළ සිට ඉහළට. මෙන්න මෙහෙම. හිතන්න මෙහෙම. තාත්තගේ නම තමයි AB සිරිපාල. හරිද? එක පුතෙක්ගේ නම තමයි AB ගුණපාල. අනිත් පුතාගේ නම තමයි AB මර්සිපාල. එහෙම හිතන්නකෝ. දැන් මේව තාත්තා ඉන්නවා. පුතාලා දෙන්නෙක් ඉන්නවා. හරිද? දැන් බලන්න මෙහෙමයි. මේ තාත්තගෙන් පුතාට මේ ප්‍රායෝගික ලෝකේ Java පැත්තකින් තියෙනවා. තාත්තගෙන් පුතාට Java නැතුව හිතන්න තාත්තගෙන් පුතාට මොනවද ලැබිලා තියෙන්නේ? හිතන්න මේ තාත්තට තියෙනවා සල්ලි තියෙනවා හොඳට. ඊළඟට ඉඩම් තියෙනවා. ඊළඟට රත්තරන් තියෙනවා. එහෙම හිතන්නකෝ. හරිනේ? කෑෂ් තියෙනවා, ලෑන්ඩ් තියෙනවා, ගෝල්ඩ් තියෙනවා. කාටද තියෙන තාත්තට මේ ඔක්කොම තියෙනවා. තාත්තට තියෙනවා කෑෂ් තියෙනවා. කෑෂ් කියන්නේ සල්ලි හොඳට තියෙනවා. කියන්නේ බැංකුවේ හොඳට සල්ලි තියෙනවා. සල්ලි තියෙන ඔක්කොම බැංකුවේ දාලා තියෙනවා. ඉඩම් තියෙන ඕන තරම් ලංකාව සේරම. ඊට පස්සේ හිතන්න හොඳ රත්තරන් තියෙනවා. ළමයින්ට බලන්න මොනවද හම්බෙන්නේ? මුලින්ම තේරුම් ගන්න තාත්තගෙන් ළමයින්ට වාසගම කියන එක උරුම වෙනවා. තාත්තා A B නම් පුතාලත් A B ම තමයි. ඒක නිසා තමයි තාත්තා A B සිරිපාල එක පුතෙක් A B ම තමයි. එයා ගුණපාල අනිත් එකට A B මරසිපාල. කොහොම හරි කමන්නේ A B කියන එක උරුම වෙනවා. ඒක තමයි මුලින්ම තේරුම් ගන්න ඕන කාරණා වාසගම කියන එක උරුම වෙනවා. ඊළඟට තේරුම් ගන්න තාත්තගෙන් පුතාට මෙන්න මේ කෑෂ් වල යම්කිසි කොටසක් එනවා. යම්කිසි ප්‍රතිශතයක් එනවා. සම්පූර්ණයෙන් වෙන්නත් පුළුවන්. අනිත් පුතාටත් මොනවද දෙන්නේ? කෑෂ් එනවා. ඒ වගේම ලෑන්ඩ් එකක් එනවා. භූමියත් දරුවන්ට බෙදලා දෙනවා. ඒ වගේම තේරුම් ගන්න රත්තරන්ව බෙදලා දෙනවා. ඒතකොට තේරුම් ගන්න මේ සල්ලි, ඉඩම්, රත්තරන් ඒ ඔක්කොම කියන ඒවා තාත්තගෙන් ළමයින්ට උරුම වෙනවා. හරිද? මේ ඉන්හෙරිටන්ස් කියන ඇත්තටම උරුමය. සිංහලෙන් ඔකට තේරුම තමයි උරුම වෙනවා. ඉතින් තාත්තට අයිති දේවල් නැත්තම් දෙමව්පියන්ට අයිති දේවල් ළමයින්ට උරුම වෙනවා. දැන් තේරුම් ගන්න මේක අපි Java වලින් පෙන්වන්නේ කොහොමද? Java වලින් පෙන්වන්නේ මෙහෙමයි. Java වලින් මෙන්න මේ මම මේ අඳපු රූපේ නිරූපණය කරන්න ගියොත් බලන්න මුලින්ම අපිට කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට. මම ඒක කරලා පෙන්නන්න මෙන්න මෙහෙම. අපිට තියෙන්න ඕන parent class එකක් ඉස්සෙල්ලා. හරිද? අපිට ඉන්න ඕන parent class එකක්. මේ parent class එක හරියටම අනුරූපයි මෙන්න මේ තාත්තට. හරිද? ඊළඟට අපිට තියෙන්න ඕන child class දෙකක්. එකක් මම ගන්නම් child 1 කියලා. මේක child class එක. තව child class එකක් දානවා child 2 කියලා. මෙන්න මෙහෙම. දැන් බලන්න මෙතන class දෙකක් තියෙනවා. මෙතන class තුනක් තියෙනවා. එකක් තමයි parent class එක, child class එක, මේ අනිත් child class එක. දැන් මෙහෙමයි. දැන් මේ program එක අපි save කරොත් මෙතන බලන්න class තුනක් තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ.
හරිද? හරියට නිකන් මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා වගේ. ක්ලාස් තුනක් තියෙනවා. ඒ ක්ලාස් තුන අතර සම්බන්ධයක් නැහැ. හරිද? ක්ලාස් තුනක් තියෙනවා. ක්ලාස් තුන අතර සම්බන්ධයක් නැහැ. දැන් මට ඕනේ මේ සම්බන්ධය ගොඩනගන්න. ඒ කියන්නේ මෙහෙමයි. මෙයා parent class එක, මේ class දෙක තමයි child class දෙක. හරියට මෙයා තාත්තා, මෙයා පුතාලා වගේ. හරිද? ඒ සම්බන්ධය ගොඩනගන්න ගියාම මෙහෙමයි. මෙතන මේක දිහා බැලුවම මේ සම්බන්ධයක් පේන්නේ නැහැ. හේතුව නිකම්ම class තුනක් තමයි තියෙන්නේ. එතකොට තේරුම් ගන්න මෙන්න මේ ඊතලයක් තියෙනව නේද මම මේ කොළ පාටින් දාපු. මේ ඊතලය නිසා තමයි මේ රූපෙට අනුව මේ ඊතලෙන් තමයි නිරූපණය වන්නේ. මේ පල්ලෙහාන් ඉන්නගෙන පුතා, උඩින් ඉන්නගෙන තාත්තා. මෙන්න මේ ඊතලෙන් කරන වැඩේ කොහොමද මම Java කෝඩ් එකේ කරන්නේ. මේ ඊතලෙන් කරන වැඩේ Java කෝඩ් එකේ කරන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් මෙහෙමනේ. අපි රූපෙකින් මෙහෙම ඇඳට ඇත්තටම මේ පල්ලෙහා ඉන්න කෙනා කිසියම් පුද්ගලයෙක් ඉන්නවනම් එයාගේ තාත්තව අපි කොහොමද හොයාගන්නේ? හරිද? කිසියම් ඕනම් පුද්ගලයෙක් ගත්තොත් බලන්න එයා ඉපදෙනකොට හදනවා ලේඛනයක්. මොකක්ද ඒ ලේඛනේ? ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. ඔයාලට ඇති සමහරට ගෙදර ගිහින් බලන්න තියෙනවද කියලා. උප්පැන්න කියලා එකක් තියෙනවා. හරි? උප්පැන්න කියලා එකක් තියෙනවා. උප්පැන්න සාතිකය කියලා එකක් තියෙනවා. අනේ උප්පැන්න සාතිකය බලන්නේ පියාගේ නම ලියන තීරුවක් තියෙනවා. හරි? අනේ උප්පැන්නේ තේරුම් ගන්නේ පියාගේ නම ලියන තීරුවක් තියෙනවා. අනේ පියාගේ නම ලියන තීරුවේ පියාගේ නම තියෙනවා. එතකොට තේරුම් ගන්න මෙයාගේ නම් මේ පියාගේ නම ලියලා තියෙනවා. ඒ වගේ තේරුම් ගන්න මේ Java code එකේ අර උප්පැන්නේ පියාගේ නම ලියන තීරුව වගේ තේරුම් ගන්න මේ Java code එකේ මෙන්න මේ class එක අපි ලියලා child1 කියලා ලිව්වට පස්සේ මෙන්න මේ අගින් අපිට පුළුවන් මෙයාගේ පියාගේ නම ලියන්න. Java වල ලියන්න එතනින්. හරිද? අන්න එහෙම ලියන්න අපි මුලින්ම කරන්න ඕන වැඩේ මොකක්ද දන්නවද? අපි ලියන්න ඕනේ extends කියලා. extends කියලා ලියලා ඊට පස්සේ දාන්න ඕනේ පියාගේ නම. පියා තමයි parent. මේව. අපි නම් මේක father කියලා දාමු. මෙයා father. මෙයා child 1, එයා C1, මෙයා child 2, මෙයා C2. මේව දාන්න පුළුවන්. දැන් මෙයා child කෙනෙක්නේ. දැන් මෙයාත් parent. හරිද? දැන් තේරුම් ගන්න අපි දැන් මේ රූපෙන් පෙන්වුවේ මොකද්ද? මෙහෙම parent ඉන්නවා නැත්නම් තාත්තා කෙනෙක් ඉන්නවා ළමයි දෙන්නෙක් ඉන්නවා. ඕන්නෝක Java වලින් පෙන්වන්නේ කොහමද? ඔය class diagram එක අඳින්නේ මෙහෙමයි. father කියලා class එකක් තියෙනවා. C1 කියලා class එකක් තියෙනවා. C2 කියලා class එකක් තියෙනවා. C1 කියන්නේ child class එකක්. C2 කියන්නේ child class එකක්. father කියන්නේ parent class එක. එහෙම වෙන්න අපි කොහොමද code එක ලියන්නේ? extends වලින්. මේ extends කියන keyword එක දාලා ඊට පස්සේ අපි දානවා parent class එකේ නම. එතකොට තේරුම් ගන්න C1 කියන්නේ child class එක. father කියන්නේ parent class එක. එතකොට තේරුම් ගන්න මෙතන parent නෙවෙයි father කියලා වෙන්න ඕන. හරි. මේ ටික තේරුණාද? right. දැන් මේ අපි මේ කරපු දෙයට class diagram එක අඳිනවා නම් මෙහෙමයි. දැන් අපි අඳින ළමයි තේරුම් ගන්න මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට class diagram එක අඳිනවා නම් මෙහෙමයි. මෙතන අපිට තියෙනවා father කියන class එක. ඊළඟට තේරුම් ගන්න මෙතන අපිට තියෙනවා C1 කියන class එක, C2 කියන class එක. ඊළඟට තේරුම් ගන්න C1 class එකේ parent class එක මොකද්ද? father කියන class එක. C2 class එකේ parent කියන class එක, father කියන class එක. එතකොට තේරුම් ගන්න මේ parent class එකට මෙන්න මෙහෙම කියනවා. parent class. තව කියන තේරුම් ගන්න super class කියලාත් කියනවා. මේ father කියන එකට තේරුම් ගන්න මේ father කියන class එකට කියනවා parent class එහෙම නැත්නම් super class. ඊළඟට මේ child class එකට කියනවා child class තමයි. child class එක කියන්නේ child class එක. parent class එකට super class කියලාත් කියනවා parent class කියලාත් කියනවා. මෙහෙම තමයි කියන්නේ. හරි. දැන් මේ කොටස තේරුණා කියලා හිතනවා. හරිද? දැන් ඉන්හෙරිටන්ස් ඉගෙන ගන්නකොට මුලින්ම දැනගන්න ඕනේ මේක තමයි. ඊළඟට මම පොඩි වැඩක් දෙන්නම්.
හැමෝම මේක කළා මට මේකට කෝඩ් එක ලියලා chat එකේ එවන්න ඕනේ දැන් ටක් ගාලා. මෙන්න මේ රූපෙට කෝඩ් එක ලියන්න. ක්ලාස් එකේ නම දානවා මම මෙහෙම ඇතුලින්. හරි මෙන්න මේ රූපෙට ගැලපෙන කෝඩ් එක ලියලා මම ටක් ගාලා එවන්න. මම ඊට පස්සේ ලියලා පෙන්නන්න. මම ලියලා පෙන්නන්නම් මේක කරන හැටි මෙහෙමයි. මෙතනදී බලන්න මෙහෙමයි. මුලින්ම අපේ තියෙන parent class එකක් තියෙන තේරුම් ගන්න class A කියලා. එතකොට මම class A එකට program එක මෙහෙම ලියනවා. හරිද? ඊළඟට මොකද්ද වෙන්නේ? බලන්න මෙතන B කියන class එකේ parent class එක A class එක. එතකොට මම කොහොමද ලියන්න ඕනේ? class B extends A. ඊට පස්සේ D class එකේ parent class එක B class එක. class D extends B. ඊට පස්සේ E class එකේ parent class එකත් A class එක. class E extends A. ඊට පස්සේ බලන්න C class එකේ parent class එක කවුද? ඒත් A class එක. class C extends A. F class එකේ parent class එකත් බලන්න E class එක. class F extends E. මෙන්න මෙහෙම තමයි ලියන්න ඕනේ. මම හිතන්නේ මෙහෙම තමයි කට්ටිය ලියලා තියෙන්නේ. මෙහෙම ලියුවනම් හරි. මෙහෙම ලියුවනම් තේරුම් ගන්න දැන් ඔයාලට පුළුවන් class දෙකක් දුන්නොත් parent කවුද child කවුද කියලා අඳුර ගන්න. මේ අපි අඳපු රූපෙට කියන්නේ class hierarchy diagram. මේ class hierarchy diagram එක අවශ්‍ය නැහැ. කෝඩ් එක දිහා බලලා කියන්න පුළුවන්. මෙතන බැලුවත් එම් බලන්න class C extends A. අපි මේක බැලුව ගමන් දන්නවා C කියන්නේ child class එක, A කියන්නේ super class එක. එහෙම බලපු ගමන් කියන්න පුළුවන්. හරි. දැන් එහෙම බලපු ගමන් කියන්න පුළුවන් නම් මෙතනින් දැන් මම inheritance කතා කරන්න යන්නේ නැහැ. දැන් inherit වෙන හැටි. මෙන්න මේ දැනුම මට ප්‍රමාණවත් constructors ඉගෙන ගන්න. හරි? මේ දැනුම මට ප්‍රමාණවත් constructors ඉගෙන ගන්න. හැබැයි තා චුට්ටක් දැනගන්න ඕනේ මෙහෙම. ඒක මෙහෙමයි. දැන් මම චූටි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ මෙහෙමයි. අපි දැන් දන්නවා D class එකේ parent class එක B class එක. B class එකේ parent class එක A class එක. A class එකේ parent class එක මොකද්ද? මෙහෙමනේ. අපිට බැලුවම පේන කෝඩ් එක බැලුවත් A class එකට parent class එකක් නැහැ කියලා. අපි දැන් මෙච්චර කල් ලියපු Java programs ටික ගත්තත් ඒවට මේ parent class නැහැ වගේ එකක් තමයි අපිට පේන්නේ. මොකද බලන්න C2 class එකේ parent class එක father කියලා පේනවා. father class එකට parent class එක අපිට පේන්නේ නැහැ. හරිද? එහෙම නැහැ කියලා class එකක් නැත්තේ නෑ father කියන class එකට parent class එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ගිහලා Java program එකක් අපි කලින් ලියපු. මෙහෙම දැන් අපිට හිතන මේ test class එකට parent class එකක් නැහැ කියලා. නෑ test class එකට ළමයි parent class එකක් තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි. අපි කිසියම් class එකක් ගත්තොත් බලන්න ඒ class එකට parent class එකක් නැහැ වගේ අපිට පේනවා නම් ඒ class එකේ parent class එක තේරුම් ගන්න object class එක තමයි. ඒ කියන්නේ දැන් Java වලින් අපි කිසියම් class එකක් තියෙනවා නම් මෙහෙම class එකක් තියෙනවා කියලා හිතන්න. මේ class එක A. හරිද? එක class එකයි තියෙන්නේ. notepad එක පෙන්නුවොත් තේරුම් ගන්න මෙච්චරයි. class A මෙහෙම. දැන් මේ A class එකට parent class එකක් තියෙද? ඔව්. ඒ class එක තමයි object class එක. ඒ කියන්නේ A class එකේ parent class එක මොකද්ද? object class එක. ඉතින් ඔයාලා අපි එහෙම object කියලා class එකකට අපි extend කරේ නෑනේ. ඔයාලා කරේ නැති වුණාට තේරුම් ගන්න Java program එක compile කරනකොට compile එකෙන් ඒක කරනවා. ඒක නිසා අපි ඒක දැනගන්න ඕන. object කියලා class එකක් තියෙනවා. හරිනේ? Java වල object කියලා class එකක් තියෙනවා. ඒ class එක තියෙන තේරුම් ගන්න lan package එකේ. ඒ කියන්නේ java.lang කියන package එකේ තියෙන object කියලා class එකක්
ආන්නේ ක්ලාස් එකට එක්ස්ටෙන්ඩ් වෙනවා. අපි කිසියම් ක්ලාස් එකක් ගත්තොත් තේරුම් ගන්න ඒ ක්ලාස් එකට මොකක්වත් පේරන්ට් ක්ලාස් එකක් නැත්තම් තේරුම් ගන්න ඒ ක්ලාස් එක ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ චයිල්ඩ් ක්ලාස් එකක් තමයි. ඒක නිසා තේරුම් ගන්න අපි ලියන සියලුම ක්ලාස් ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ චයිල්ඩ් ක්ලාස් වෙනවා. either directly or indirectly. කෙලින්ම හෝ වක්‍රාකාරව. දැන් මේ A ක්ලාස් එක ගත්තොත් බලන්න කෙලින්ම ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ චයිල්ඩ් ක්ලාස් එකක්. දැන් මම මේ ලියන්න යන B ක්ලාස් එක බලන්න. දැන් බලන්න B ක්ලාස් එකේ parent ක්ලාස් එක A ක්ලාස් එක. A ක්ලාස් එකේ parent ක්ලාස් එක ඔබ්ජෙක්ට් ක්ලාස් එක. දැන් බලන්න මෙහෙමයි. එතකොට A ක්ලාස් එක කෙලින්ම ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ චයිල්ඩ් ක්ලාස් එකක්. ඔබ්ජෙක්ට් ක්ලාස් එක parent ක්ලාස් එක, A ක්ලාස් එක චයිල්ඩ් ක්ලාස් එක කෙලින්ම. B ක්ලාස් එක කෙලින්ම නෑ, හැබැයි වක්‍රාකාරයෙන් ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ චයිල්ඩ් ක්ලාස් එකක් වෙනවා. ඒක නිසා අපි කියනවා either directly or indirectly. කෙලින්ම වක්‍රාකාරයෙන් every class is a subclass of object class. හරි. ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ ඕනම හැම ක්ලාස් එකක්ම ඔබ්ජෙක්ට් ක්ලාස් එකේ සබ් ක්ලාස් එකක් වෙනවා කෙලින්ම හෝ වක්‍රාකාරව. වක්‍රාකාරව කියන්නේ චයිල්ඩ් කෙනෙක්ගේ චයිල්ඩ් කෙනෙක්. එහෙම. මේකට තව නමක් තියෙන තේරුම ගන්න අපි කිව්වේ මේවට කිව්වේ චයිල්ඩ් ක්ලාස් කියලානේ. චයිල්ඩ් ක්ලාස් වලට අමතරව තව නමක් තියෙන ළමයි තේරුම් ගන්න සබ් ක්ලාස් කියලාත් කියන මේවට. චයිල්ඩ් ක්ලාස් සබ් ක්ලාස්. මේවට කියන මොනවද? සුපර් ක්ලාස් නැත්නම් parent class. දැන් මෙහෙමයි. දැන් මම කරන්න යන දේ හොඳට බලාගන්න. හිතන්න මගේ ලං ක්ලාස් එකක් තියෙනවා A කියලා. A ක්ලාස් එකේ මම no argument construct එක දානවා මෙන්න මෙහෙම. system out print line එකක් දානවා. හරිද? A ක්ලාස් එකේ no argument constructor කියලා. ඊට පස්සේ හිතන්න මෙහෙමයි. A ක්ලාස් එකට child ක්ලාස් එකක් තියෙනවා B කියලා. ඒක ලියන්න එන්නේ නම් class B. ඉතින් මට ඒක ලියන්න වෙන තේරුම් ගන්න class B extends A. මේ class B extends A දැකපු ගමන් මම දන්නවා B කියන්නේ child class එක, A කියන්නේ parent class එක. කිසිම ගැටලුවක් නැහැ ඒකේ. ඒ වගේම තේරුම් ගන්න B class එකට construct එකක් තියෙනවා. ඒ construct එක මම මෙහෙම දාන්නවා. හරි. ඊළඟ කතාව තමයි construct එකේ පළවෙනි line එක super. දැන් තේරුම් ගන්න මේ A class එකේ construct එකක් තියෙනවා. මේ construct එකේ පළවෙනි line එක super. අපි super කියලා ලිව්වේ නැත්නම් compile එකෙන් super කියලා දානවා. මේ super කියන line එක අපි ලිව්වේ නැත්නම් තේරුම් ගන්න compile එකෙන් දානවා. ඒක නිසා ඒක ලිව්වා කියලා ගැටලුවක් නැහැ. ඒ නිසා මෙතන අපි ලියාගෙන මෙමු super කියලා. හරි. දැන් ඊළඟට මම දානවා ආයි system out print line එකක් දාලා B no argument constructor. මෙහෙම දානවා. දැන් මෙතනින් construct එක ඉවරයි. හරි. ඊළඟට මම test class එකක් ලියනවා class test කියලා. ඒකේ මම දාන ළමයි main method එක. public static void main string array args. මේ main method එකක් දාලා මම මොකද ළමයි කරන්නේ B class එකේ object එකක් හදනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මොකද වෙන්නේ? ඊළඟට මම A class එකේ object එකක් හදනවා. හරිනේ? මේක හරිම සරල ප්‍රශ්නයක්. මම මේක මෙහෙම කරන්න. මුලින්ම මම මේකට class hierarchy diagram එක අඳින්නම්. එතකොට බලන්න මෙහෙමයි. මගේ ළඟ දැනට තියෙන class මොනවද? B class එක තියෙනවා. අපි එක පොඩක් පහලින් අඳිමු. B class එක තියෙනවා. B class එකේ parent class එක A class එක තියෙනවා. B class එක child class එක වෙනවා. B class එකේ parent class එක A class එක. ඒක නිසා තේරුම් ගන්න රූපයෙන් A class එක parent class එක, B කියන්නේ child class එක.
ඊළඟට මගේ ප්‍රශ්නේ A ක්ලාස් එකේ parent class එක කවුද? ඒක අපි දන්න object class එක කියලා. එහෙනම් මම මෙතනින් අදින object class එක. එතකොට තේරුම් ගන්න A class එක object class එකේ child class එක. ඊළඟට බලන්න අපි දැන් A class එක ඇඳා B class එක නිරූපණය කරා. තව test කියලා class එකක් තියෙනවා. test class එකත් බලන්න test class එකෙත් මෙතන extend කියලා දාලා නැහැනේ. එහෙනම් තේරුම් ගන්න test class එකේ parent class එකත් object class එකම තමයි. මෙහෙම. මේක තමයි ළමයි class hierarchy diagram එක. මේ program එකට අදාළ class hierarchy diagram එක මේක. හරිද? දැන් B class එකේ object එක හදනවා. දැන් මම මෙතනින් යන්නේ තේරුම් ගන්න මේ program එකේ මේ super කියන method එක මොකක්ද කියලා දෙන්න තමයි මම මේ program එකෙන් යන්නේ. මේ program එකේ මගේ අරමුණ super කියන method එක වලට කියලා දෙන එක. දැන් මේ program එකේදී බලන්න B class එකෙන් object එකක් හදනවා. කියන්නේ දැන් මේ Java program එක compile කරලා run කරනකොට test class එකෙන් තමයි run කරන්නේ. මොකද compile කරාම class file තුනක් හැදෙනවා. A.class file එකයි B.class file එකයි test.class file එක. අපි ඔන්න එක හදලා බලලෙමු ඉස්සෙල්ලා. මෙතෙන්ට අපි ගිහිල්ලා command prompt එක අරගෙන මේ Java program එක compile කරොත් බලන්න A.class file එකයි B.class file එකයි test.class file එකයි කියලා class file තුනක් හැදෙනවා. දැන් අපි run කරන්න තේරුම් ගන්න main method එක තියෙන class file එකෙන් තමයි. main method එක තියෙන test.class file එක. ඒක නිසා test.class file එකෙන් run කරනවා. දැන් test.class file එකෙන් run කරනකොට බලන්න මුලින්ම වෙන්නේ B class එකේ object එකක් හදනවා. දැන් දන්නවා අපි රූපය ඇඳෙනදාත් අපිට තේරෙනවා දැන් main method එකට stack එකේ frame එකක් වෙන් වෙලා තියෙනවා. B කියන class එකකින් හදපු object එක heap එකේ හැදිලා තියෙනවා. object එක හැදිච්ච ගමන් construct එක call වෙනවා කියලාත් අපි දන්නවා. ඒක නිසා තේරුම් ගන්න මේ no argument construct එක call වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. call වෙච්ච ගමන් තේරුම් ගන්න පළවෙනි line එකේ තියෙන super. super වල තේරුම් මම දැන් කියන්නම්. ඔයාලා ලියා ගන්න දන්නේ නැත්නම් super කියන method එකේ තේරුම මෙහෙමයි. Immediately go to super class constructor. super කියන method එකේ තේරුම ළමයි immediately go to super class constructor. ඊළඟට super class එකේ construct එකට යන්න කියලා තමයි මේ method එකෙන් කියන්නේ. හරිනේ? super කියන method එකෙන් කියන super class එකේ construct එකට යන්න. එතකොට තේරුම් ගන්න මේ මුලින්ම වෙන්නේ B class එකේ object එක මෙතනින් හැදුවා. හැදුවට පස්සේ construct එක call වුණා. මෙන්න මේ line එකෙන් මොකද කරන්නේ? super class එකේ construct එකට යන්න. එතකොට තේරුම් ගන්න B class එකේ super class එක කවුද? A class එකනේ. B class එකේ super class එක A class එක නිසා A class එකේ මෙන්න මේ construct එකට call වෙනවා. හරිද? මේ super වලින් කරන්නේ ඇත්තටම call in the parent class constructor. ඇත්තටම super වලින් කරන්නේ යන්නේ ඒක. call in the parent class constructor. හරිද? දැන් එන parent class constructor එකට call කරනවා. super වලින් කරන්නේ ඒක තමයි ඇත්තට. call in the parent class constructor. දැන් parent class constructor එක බලන්න මේ super කියලා මේ සුළු වරහන් දෙකේ මුකුත් පාස් කරන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න parent class එකේ no argument constructor එකට තමයි call වෙන්නේ. ඇත්තටම අපිට no argument එක constructor එකයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ තේරුම් ගන්න ළමයි class එකකට constructors ගොඩක් තියෙන පුළුවන්. අපි කතා කරමු මේක. ඒක ඊළඟට කතා කරන්නේ ඒකට කියනවා අපි constructor overloading කියලා. එහෙම concept එකක් තියෙනවා. constructor overloading. ඒ කියන්නේ එකම class එකට constructors ගොඩක් තියෙන පුළුවන්. අපි කතා කරමු මේක. දැනට අපි තියෙන එකයිනේ ගැටලුවක් නැහැ. මෙන්න මේ super කියන කොටස නිසා මේ super කියන method call එක නිසා තේරුම් ගන්න parent class එකේ constructor එකට call වෙනවා. ඒකෙන් ආයෙ මොකද කරන්නේ super. මේ අපි දැන් රූපෙන් බලමු. මෙන්න මේ B class එකේ තිබ්බ මොකද්ද? construct එක. මෙතනින් පොඩ්ඩක් ලියලා පෙන්නන්න මේක. class එකකට තියෙන construct එක. ඒකෙත් පළවෙනි line එක super. දැන් මුලින්ම මොකක්ද උනේ? B class එකේ object එකක් හැදුවා. object එක heap එකේ හැදුනා. හැදුනට පස්සේ මොකක්ද උනේ? මෙන්න මේ construct එක run වෙන පටන් ගත්තා.
රන් වෙන්න පටන් ගත්තට පස්සේ මොකක්ද උනේ? ඒකේ පළවෙනි ලයින් එක සුපර් නිසා එතනින් කෝල් කරා parent class එකේ construct එකට. එතකොට තේරුම් ගන්න B class එකේ ඉඳලා A class එකේ construct එකට කෝල් වුණා. මෙහෙම A class එකේ construct එකේ පළවෙනි line එක super. බලන්න ගිහිල්ලා A class එකේ construct එකේ පළවෙනි line එක super. ඔයාලට super කියලා ලියන්න නැති වෙන්න පුළුවන්. ඔයාලා super කියලා ලියන්නේ නැතුව හිටියොත් compile එකෙන් super කියලා දානවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ මෙහෙම object class එකේ construct එකටත් call වෙනවා මෙතන. හේතුව A class එකේ construct එකේ පළවෙනි line එක super නිසා. හරිද? ඊට පස්සේ object class එකේ construct එකේ සාමාන්‍යයෙන් මුකුත් කරලා නැහැ. අපි දැන් object class එක ඇත්තටම open කරලා බැලුවොත් එහෙම source code එක අරගෙන එහෙම construct එකක් එහෙම මුකුත් ඒ construct එකේ මුකුත් කරලා නැහැ. ඒ කියන්නේ construct එකක් ඇත්තටම ලියලා නැහැ. ඒක නිසා compile එකෙන් add කරන එකක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ construct එක ඉවරනාට පස්සේ object class එකේ ඇත්තටම object class එකේ construct එකෙන් මුකුත් වෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. දැනට හිතන්න. දැනට මුකුත් හිතන්න එපා. object class එකේ construct එකේ මුකුත් වෙන්නේ නැහැ. මෙතෙන්ට call එක ගිහිල්ලා අනිත් පැත්තට එනවා. එහෙම හිතන්නකෝ ඇති. call එක ගිහලා මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවම මොකද වෙන්නේ? දැන් කොතෙන්ද දෙන්නේ? object class එකට ගිහිල්ලා මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා කියන්නේ මේ line එකේ හිටියේ. object class එකට ගිහිල්ලා ආවා. ඊළඟට run වෙන ළමයි මෙන්න මේ line එක. ඒක නිසා print එනවා a no argument constructor කියලා print වෙනවා. ඊළඟට මෙන්න මේ construct එක ඉවරයි. මේ construct එක ඉවරයි කියන්නේ මේ constructor එකට call කරේ කවුද? මෙන්න මේ super. එහෙනම් ඊට පස්සේ run වෙන්නේ මෙන්න මේ line එක. එතකොට තමයි තේරුම් ගන්න උත්තරේ එන්නේ B no arguments constructor කියලා. ඊළඟට මේ construct එකත් ඉවරයි. එහෙනම් තේරුම් ගන්න මේ constructor එකට call කරේ කවුද? මෙන්න මෙතනින්. එහෙනම් object එක හැදලා ඉවරයි. ඒතර constructors run වෙන්නේ අන්න ඒ විදිහට. මෙතනින් පස්සේ B construct එකත් run වෙනවා. මෙහෙම. එතකොට තේරුම් ගන්න මෙහෙමයි. දැන් මෙතන අපි constructors තියෙනකොට constructors run වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ උඩින් A class එකේ construct එක තියෙනවා නම් එතන පල්ලෙහෙන් තියෙන B class එකේ construct එක. හිතන්න A class එකේ construct එකේ මේ පළවෙනි line එක super තියෙනවා. මෙහෙම codings ටික තියෙනවා. මෙහෙම codings තියෙනවා. හරිද? එතකොට constructors run වෙන්න පටන් ගන්න තේරුම් ගන්න උඩ සිට පහළට තමයි. මුලින්ම වෙන්නේ A class එකේ construct එක run වෙන එක. ඊළඟට වෙන්නේ B class එකේ construct එක run වෙන එක. එහෙම තමයි වෙන්නේ. එහෙම වෙන්න හේතුව මම දැන් ආයෙ කියන්නම්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඇයි එහෙම කියලා. පළවෙනි පියවර මේක, දෙවෙනි පියවර මේක. constructors run වෙන්න පටන් ගන්න උඩ සිට පහළට. class hierarchy diagram එකට ගියොත් තේරුම් ගන්න උඩ සිට පහළට. A class එකේ ඉඳන් පහළට තමයි run වෙන්න පටන් ගන්න. හේතුව B class එකේ object එක හදනකොට B class එකේ constructor එකට call වෙනවා. B class එකේ constructor එකේ පළවෙනි line එක super. ඒ කියන්නේ constructor එකේ body එක run වෙන්නේ නැහැ. මුලින්ම වෙන්නේ super නිසා යනවා parent class එකේ constructor එකට. parent class එකේ constructor එකේ පළවෙනි line එක super. ඕමම තේරුම් ගන්න object class එක දක්වා මුලින් යනවා. object class එක දක්වාම ගිහිල්ලා object class එකේ සිට පහළට constructors එක එක run වෙවි එන්න පටන් ගන්නවා. එතකොට තේරුම් ගන්න object class එකෙන් පහළට ආම තියෙන A class එක. ඒක නිසා තේරුම් ගන්න A class එකේ construct එකේ තියෙන දේවල් run වෙන්න පටන් ගන්නවා. ඒතර A class එකේ construct එකේ super කියන method call එකට පස්සේ තියෙන මෙන්න මේක. ඒක නිසා මෙන්න මේ system out print line එක run වෙනවා. ඊට පස්සේ A class එකේ construct එක ඉවරයි. A class එකේ construct එක ඉවරයි කියන තේරුම් ගන්න A class එකේ construct එකට කතා කරේ මෙන්න මේ B class එකේ construct එකේ super කියන මෙන්න මේ method call එකෙන්. ඊට පස්සේ තේරුම් ගන්න B class එකේ construct එකේ ඉතුරු body එක run වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ B class එකේ construct එකත් ඉවරයි. ඊට පස්සේ මොකද උනේ? B class එකේ construct එකට කතා කරේ main method එකේ ඉඳන් object එක හදපු තැන. object එකත් කොහොමද හැදිලි ඉවරයි මෙතන දැන් assign වෙනවා. කොහොමද මේ run උනේ? හරි ඊළඟට තේරුම් ගන්න මේ program එකේ අපි A class එකෙන් object එකක් හදනවා. A class එකෙන් object එකක් හදනකොට මුකුත් වෙන්නේ නැහැ. A class එකේ construct එකට කතා කරනවා. A class එකේ construct එකේ පළවෙනි line එක super කියන තේරුම් ගන්න A class එකේ super class එක අපි රූපෙන් බලමු object class එක. object class එකේ construct එකට call වෙලා ආයි නැවත එනවා.
ආවට පස්සේ ඒ ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර් එකේ මොකක්ද තියෙන්නේ? මෙන්න මේ සිස්ටම් ආउට් print line එක print වෙනවා. එච්චරයි. එහෙනම් තේරුම් ගන්න උත්තරේ මුලින් ආයේ මොකද්ද? 15 වෙනි line එකෙන් අපිට එනවා රන් වෙනකොට අපිට උත්තරේ එනවා A no argument constructor B no argument constructor කියලා. ඊළඟට 16 වෙනි line එකේ ඒ ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක හැදෙනකොට එනවා අයිමත් A no argument constructor කියලා. අපි බලමු රන් කරලා. මෙහෙම තමයි උත්තරේ එන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක තේරුණාද? මෙතනින් කියලා දුන්නේ සුපර් කියන මෙතඩ් එක වැඩ කරන හැටි. සුපර් කියන මෙතඩ් එක වැඩ කරන හැටි තේරුණා නම් හරි. සුපර් කියන මෙතඩ් එකේ තේරුම ගන්න parent class constructor එකට කෝල් කරන්නේ සුපර් කියන මෙතඩ් එකෙන් තමයි. හරිද? සුපර් කියන මෙතඩ් එකෙන් මොකද කරන්නේ? parent class constructor එකට කෝල් කරන්නේ. සුපර් වල තේරුම ගන්න immediately go to super class constructor. නැත්නම් calling the parent class constructor. parent class constructor එකට කෝල් කරන්නේ සුපර් කියන මෙතඩ් එකෙන්. හරි මේ කතාව තේරුණා නම් අපි යන් කන්ස්ට්‍රක්ටර් ඕවර්ලෝඩින් වලට. හරි මේ මාතෘකාව ලියාගත්තත් කමක් නැහැ මාතෘකාවක් විදියට. ලියාගන්න මේ මාතෘකාව constructor overloading. constructor overloading වලට ගියාම මෙහෙමයි. අපි ගමු මෙහෙම. test class එකක් ගමු. test class එක තියෙනවා main method එක තියෙනවා. මේ overloading කියන සාමාන්‍යයෙන් තේරුම් ගන්න same method name නැත්නම් same name different parameter list. හරි same method name මෙතනදී තේරුම් ගන්න same constructor name. constructor name එක සමානයි කොහොමද constructor name එක class එකේ නම. ඒක අපි කොහොමද දන්නවද? constructor එකේ නම හැමතිස්සෙම class එකේ නම. same constructor name different parameter list. බලමු මේ මොකද්ද කියන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් test class එක තියෙන මෙහෙම කරලා මම දැන් test class එකෙන් object එකක් හදනවා. t1. අපිට මෙහෙම කරන්න පුළුවන්. test class එකෙන් object එකක් හදලා t1 කියලා object එකක් හදන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. අපි කලිනුත් මේක දැක්කා. මේ compile කරලා run කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ run වෙනවා. අපි මෙතනින් ගොන system out print line එකක් දාමු. ආල මෙතෙන්ට දාමු main methods ends main method එක ඉවරයි. දාලා නිකන් මේක compile කරලා run කරලා බලමු. main methods ends කියලා print වෙනවා. ඒ වගේම තේරුම් ගන්න මෙතන heap එකේ object එක හැදෙනවා. දැන් බලන්න මෙතන අපි construct එකක් ලියලා නැහැ. හරි මෙතන අපි construct එකක් ලියලා නැහැ. නමුත් තේරුම් ගන්න මෙතන object එක අපි හදනවා. අපි දන්න ඔබ්ජෙක්ට් එක හදන process එකේ ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ construct එක call වෙනවා. දැන් මෙතන අපි construct එකක් ලියලා නැත්තම් මේ වෙලාවේ අපි construct එක call කරද්දී මෙන්න මේ අවස්ථාවට කියනවා ළමයා calling the constructor. මේ new මොකටද තියෙන්නේ? new is responsible to create object. හරි. මෙන්න මේ කොටස is responsible to call the constructor. හරි ඔබ්ජෙක්ට් එක හදනකොට මුලින්ම තියෙන new කියන කීවර්ඩ් එක new වලින් මොකද්ද වෙන්නේ? ඔබ්ජෙක්ට් එක හදන එක ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ වෙන්නේ constructor එකට call කරන එක. එතකොට බලන්න මෙතන අපි construct එකක් ලියලා නැහැ.
ඔයා Java program එකේ construct එකක් ලියලා නැත්නම් Java program එක compile වෙනකොට compile එකෙන් දානවා no argument construct එක. මම මේ compile එකෙන් දාන no argument construct එක ලියන්න. test හරිද? super. compile එකෙන් මෙන්න මේ මම මේ ලියුවනේ code එකක්. test සුළු වරහන් දෙකයි සංගල වරහන් දෙක super. මම මෙන්න මේ ලියපු construct එකේ හැඩයට සමාන construct එකක් තේරුම් ගන්න ළමයි compile එකෙන් දානවා. ආන්නේ compile එකෙන් දාන එකට කියන තේරුම් ගන්න default construct එක කියලා. ඒ compile එකෙන් add කරන construct එක default construct එක. ඒතකොට දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ. මම මේ ලියලා තියෙන construct එක default construct එකද නැද්ද? හැමෝගෙම උත්තර ඕන. මම මේ ලියලා තියෙන construct එක default construct එකද නැද්ද? හොඳට තේරුම් ගන්න මේක default construct එක නෙමෙයි. default construct කියන තේරුම් ගන්න අපි Java program එකේ construct එකක් ලියලා නැත්තම් compile එකෙන් add කරන construct එක. ඒ compile එකෙන් Java program එකට add කරන නැත්තම් එකතු කරන compile එකෙන් දෙන construct එකට සමාන construct එකක් developer ට Java program එකේ ලියන්න පුළුවන්. ඒ developer ලිව්වොත් තේරුම් ගන්න compile එකෙන් දෙන construct එකට සමාන construct එක ඒක default construct එකක් නෙමෙයි. ඒක no argument construct. නැත්තම් ඒක developer ලියපු construct එකක්. හරිනේ? ඒකේ හැඩේ default construct එකේ හැඩයට සමාන වෙන්න පුළුවන්. හරිනේ? එහෙනම් පළවෙනි කතාව. if the මේ වැදගත් කරුණු මේව සටහන් කරගන්න. if the developer has not provided a constructor. developer construct එකක් provide දීලා නැත්තම්. හරිනේ? if the developer has not provided a constructor provided any constructor කිසිම constructor එකක් ලියලා නැත්තම් then compiler is going to provide default constructor. default constructor කියලා compile එක දෙනවා. ඊළඟ කතාව. if the developer has provided developer දෙනවන any kind of constructor developer මොකක් හරි construct එකක් දෙනවන compiler will not provide any constructor. developer මොකක් හරි construct එකක් ලිව්වොත් අයි compiler constructors ගැන බලන්නේවත් නැහැ. compiler හිතනවා developer constructors ගැන දන්න. ඒක නිසා compiler constructors දෙන්නේ compiler එක පාඩුවේ ඉන්නවා. developer constructors එක ඕන දෙයක් කරගන්න දීලා. ඒක නිසා තේරෙනවා developer construct එකක් ලිව්වොත් compiler එකෙන් constructors දෙන්නේ නැහැ. compiler එකෙන් constructors දෙන්නේ නැහැ කියන default construct එකක් නැහැ. හරිද? default construct එකක් හැමතිස්සෙම තියෙන තේරුම් ගන්න Java program එකේ developer කිසිදු construct එකක් ලියලා නැත්තම් විතරයි. එතකොට තමයි default construct එක එන්නේ. compiler එක දෙන construct එක. හරිනේ? ඊළඟ කතාව. if the developer has written the constructor exactly same as default constructor. Then that constructor is not default constructor. That is no argument constructor. ඒ කියන්නේ මෙහෙමයි. මේ තියෙන ළමයි මම ලියලා construct එකක් මේකේ හැඩය default construct එකට සමානයි. developer construct එකක් ලියනවා ඒ ලියන construct එකේ හැඩය default construct එකට සමානයි. එහෙම කියලා ළමයි තේරුම් ගන්න මේක default construct එක නෙවෙයි. මේක no argument construct එක. What is this? This is no argument constructor. ඊළඟට වැදගත් point එකක් මෙතෙන්ටම ලියා ගන්න. This is not default constructor.
මේක default constructor එක නෙවෙයි. ඒක තමයි මේ කියන්නේ. If the developer has written the constructor exactly same as default constructor. developer ලිව්වත් construct එක developer ලියනවා default construct එකේ හැඩයට සමාන වෙන්න. එතකොට තේරුම් ගන්න මේ developer ලියපු construct එක default construct එක නෙවෙයි. ඒක no argument construct එක. හරිනේ? ඒක තමයි මේ කියලා තියෙන්නේ. Then that constructor is not default constructor. That is no argument constructor. හරිනේ? දැන් එහෙනම් ඔයාලට අදහසක් තියෙනවා no argument constructor කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි හරිනේ. default constructor එක දන්නවා. දැන් default constructor එකේ no argument constructor එකේ වෙනසක් දාන්න දැන්. default constructor එක no argument constructor එකක්. හරිද? ඒ no argument default constructor එකේට හැඩයට සමාන constructor එකක් ඔයා ලිව්වොත් ඒක no argument constructor එක default constructor එක නෙවෙයි. හේතුව ඒක ඔයා developer ලියන එකක්. දෙක තේරෙනවා. අපි මේ ඊළඟට එහෙනම් constructor overloading වල පිටුරු කොටසට යමු. මේ ප්‍රෝග්‍රෑම් එකම කොපි කරලා ගමු. දැන් බලන්න මේ ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මොකද මෙතනදී කෝල් වෙන්නේ no argument construct එක no argument construct එක ලියලා තියෙනවා. හරිද? හිතන්න මම මෙතනදී තව ඔබ්ජෙක්ට් එකක් හදනවා. test t2 assign new test කියලා මම මෙතනින් string එකක් පාස් කරනවා. හරිද? මේ string එකක් පාස් කරොත් බලන්න මේ construct එකේ මේ සුළු වරහන් දෙකේ මේ string එකක් පාස් කරනවා. මම මේ system out print line එක අයින් කරලා දාන්නම් දැන්. දැන් බලන්න මේක කම්පයිල් කරලා රන් කරන්න ගියොත් error එකක්. හේතුව මේ ඔබ්ජෙක්ට් එක හදන්න කිසිම ගැටලුවක් නැහැ. හරිද? මේ ඔබ්ජෙක්ට් එක හදන්න ගියොත් බලන්න construct එක තියෙනවා. construct එකේ string එකක් පාස් කරනවා. string එක අල්ල ගන්න කවුරුවක් නෑ. ඒ කියන්නේ තේරුම් ගන්න මෙන්න මේ හැඩදී construct එකක් නෑ. අපි මේ කම්පයිල් කරොත් බලන්න. හරි. constructor test in class test cannot be applied to given types. මෙන්න මෙහෙම construct එකක් නැහැ. හරිනේ? required no argument found string. මේ මෙතන string එකක් දෙනවා. හරිනේ? තියෙන්නේ no argument construct එකක් විතරයි. හැබැයි අපිට found string එකක් දෙන construct එකක් අපිට අවශ්‍යයි. හැබැයි මේ program එක run වෙන්න ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. අපිට තව construct එකක් ලියන්න පුළුවන්. අපි construct එකේ පළවෙනි line එක super. ඒක අපි දන්නවා. දැන් මෙහෙමයි. මෙතන බලන්න construct එක call කරද්දි මෙතනින් අපි Java කියලා string එකක් pass කරනවානේ. එහෙනම් මෙතනින් අපි string කියලා දාන variable එක. දාලා string variable එක අල්ලගන්න. හරිද? අල්ලගෙන ඕන නම් ඒ construct එක ඇතුළේදී string variable එකට අපිට ඕන නම් ඕන දෙයක් කරන්නත් පුළුවන්. අපි නිකන් print කරලා බලමු. හරි. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන හැටි බැලුවොත් හිතන්න මෙහෙමයි. මම දැන් රූපය අඳින්න යන්නේ නැහැ. ඔයාලා රූපේ හිතින්ම අවා ගන්න. Java ප්‍රෝග්‍රෑම් එක රන් වෙන පීවරටේ මුලින්ම මොකද්ද වෙන්නේ? start JVM. create and start main thread. locate the class file. මේක compile කරාට පස්සේ test.class file එක හැදලා ඒක hard disk එකෙන් හොයා ගන්නවා. load the class file. class file එක අරන් ගිහිල්ලා method area එකට load කරනවා. ඊළඟට ළමයි main method execution. ඒ කියන්නේ ළමයි main method එක run වෙන පටන් ගන්නවා. main method එකේ මුලින්ම මොකද කරන්නේ? test class එකෙන් object එකක් හදනවා. එතකොට බලන්න මේ test class එකේ object එක හදනකොට object එකේ heap එක හැදෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේ test class එකේ මේ call කරන constructor එකට ගැලපෙන constructor එකක් අපි ලියලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ ඒක නිසා. ඊළඟට මොකද test class එකෙන් තව object එකක් හදනවා. ඒ object එක හදද්දී බලන්න constructor එකේ අපි string එකක් pass කරනවා මෙහෙම. constructor එකේ string එකක් pass කරද්දී ඒ string එක අල්ල ගන්න පුළුවන් variable එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ තේරුම් ගන්න මෙන්න මේ හැඩයට ගැලපෙන constructor එකක් තියෙන්න ඕන. හරි. ඒ හැඩයට ගැලපෙන constructor එකක් තියෙනවා. test string කියලා. ඒක නිසා තේරුම් ගන්න මේ object එකත් හැදෙනවා. දැන් බලන්න මෙතන constructor overloading කියන්නේ මේකටයි. මෙතෙන්දි බලන්න signature එක. signature කියන්නේ constructor name එකයි parameter types ටිකයි. constructor name එකයි parameter types ටිකයි. මෙතන parameters නෑ අත්තම කියලා. ඒක නිසා තමයි මේකට no argument constructor කියන්නේ. මෙතන බලන්න constructor name එකයි parameter type එකයි. string. constructor name එකයි parameter type එකයි බලන්න. උඩ තියෙන construct එකේ පල්ලෙහා තියෙන construct එකේ constructor name එකයි parameter types ටිකයි. මේ ඔක්කොම එකට ගත්තට පස්සේ උඩ කොටසයි පල්ලෙහා කොටසයි වෙනස්. constructor name සමානයි. ඒක හරි. parameters වෙනස්. හරි. ඒක නිසා තමයි කියන්නේ overloading කියලා. මෙන්න මේකට කියනවා ළමයි තේරුම් ගන්න constructor overloading. constructor overloading කියන්නේ same constructor name different parameter list.
හරිනේ. ඒ කියන්නේ නැත්තම් කියන මල්ටිපල් කන්ස්ට්‍රක්ටර්ස් කියලා. එකම ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර්ස් කීපයක් තියෙන්න පුළුවන්. මල්ටිපල් කන්ස්ට්‍රක්ටර්ස්. මේක තේරුම් ගන්න ඉන්ඩස්ට්‍රි කෝඩ් කරද්දී අපිට කොහොමවත් අවශ්‍ය වෙනවා එකම ක්ලාස් එකේ කන්ස්ට්‍රක්ටර්ස් 4 5 6 7 ඕන තරම් තියෙන්න පුළුවන්. මම හිතන්නේ ඇත්තටම දැන් 6ට පොඩි වෙලාවක් තියෙන්නේ. මම හිතන්නේ අදට කන්ස්ට්‍රක්ටර්ස් ඇති. හරි? හෙට උදේට අපි කතා කරමු කන්ස්ට්‍රක්ටර්ස් වල තව තියෙනවා this කියලා මෙතඩ් එක. ඒ this කියන මෙතඩ් එක කතා කරමු. this කියන මෙතඩ් එක කතා කරාට පස්සේ ළමයි තේරුම් ගන්න අපිට තව කන්ස්ට්‍රක්ටර්ස් වලම ප්‍රශ්න අරගෙන ආව 25ක්. මෙන්න මේ ප්‍රශ්න 25ම අපි සාකච්ඡා කරමු. විවිධ වර්ගයේ ප්‍රශ්න තියෙනවා මෙතන. ඒ ටික සාකච්ඡා කරාට පස්සේ කන්ස්ට්‍රක්ටර්ස් ටික ඔක්කොම හරි. මම මේ ප්‍රශ්න ටික එවන්නම් ඔයාලට කරන්න. හෙට මේක කරාට පස්සේ හෙට පාඩම අපි කරලා තීර ටික කන්ස්ට්‍රක්ටර්ස් වල ඉවර කරාට පස්සේ මම ප්‍රශ්න ටික එවන්නම්. ඒතර ඔයාලා කරන්න. කරලා අපි අනිත් දවසේ ඊළඟ දවසේ මේ කන්ස්ට්‍රක්ටර්ස් ටික ඉවර කරමු.